සුබම සුබදාසනක් ප්‍රාර්ථනා කරන ඔබ හැම කෙනෙක්ටම ඉතින් අද දවසේදීත් අපි සූදානම්ින් ඉන්න ඔබගේ ජීවිතයට වටින කියන බොහෝ දේවල් පිළිබඳ ඔබව දැනුවත් කරන්නට. ඉතින් අද දවසේදී උදෑසන විශේෂාංගයේ වෙන් වෙන්නේ දැනුමට. මම එහෙම කිව්වේ අද දවසේදී Tamanගේ දක්ෂතාවය උපයෝගී කරගනිමින් Tamanගේ ජීවිතයෙන් Taman ප්‍රයෝජනයක් ගත්ත එක් විශේෂ පුද්ගලයෙක් අපත් සමග එකතු වෙන උදෑසනම ඒ තමයි ලේඛක කපිල එම් ගමගේ. අයබෝන් සුබදාසනක් ඔබට. අයබෝන් සුබදාසන. කපිල මහත්මයා අපි මුලින්ම කතා බහ කරමු මේ කොහොමද පොත්පත් රචනාවට යොමුනේ කියලා. දැන් අපි දන්නවා වෙළඳපොලේ බොහෝ පොත්පත් තියෙන. ඒ අතරින් විශේෂිත පොත් දෙකක් මම දැන් අපි අද දවසේදී දෙකක් ගැන කතා බහ කරන නිසා අපි විශේෂයෙන්ම කතා බහ කරමු කොහොමද පොත්පත් රචනාවට යොමුනේ කියලා. ඔව් පොත්පත් රචනාව කියන එකට ඇත්තටම යොමුනේ පාසල් සමයේ ඉඳලා. ඒකට කිසියම් ආකාරයක බලපෑමක් මගේ නිවසේ පරිසරයනොත් තිබුණා. නිවසේ අපි ගත්තොත් එහෙම පොත්පත් පරිහරණය වෙච්ච තැන. ඊට අමතරව මගේ මව කිසියම් කාලයක ලේඛන කලාවේ නියැලිලා හිටපු කෙනෙක්. ඉතින් මම හිතනවා මේ පරිසරය සහ ඒ මවගේ අපි කියන ඥානමය වශයෙන් ආපු කාරණා බලපාන්න නැති කියලා මට ලේඛකෙක් වෙන්න. ඒ වගේම තමයි අපි පාසල් අවධිය ගැනත් මේ වෙලාවේ කතා බහ කරමු. අපි දන්නවා බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් මේ පාසල් අවධියෙන් කෙනෙක්ට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි සමහරක් කෙනෙක්ට පාසල් අවධියේ අපි කියනවා මේ යම්කිසි දෙයක් ඉගෙන ගනිමින් ඉන්න අතරතුර තමන්ගේ දක්ෂතාවය හඳුනා ගන්න අවස්ථා කරනවා. සමහරක් වෙලාවට සහජයෙන් තමන්ගේ හැකියාව ප්‍රයෝජනයට ගන්න කෙනෙක් ඉන්නවා. අපි පාසල් අවධිය ගැනත් මේ වෙලාවේ කතා බහ කරමු. ඔව් ඇත්තටම නිවසේ වගේම පාසලේදීත් ඒ සඳහා කිසියම් ආකාරයක උත්තේජනයක් ලැබුණා කිව්වොත් තමයි නිවැරදි. මම ඉගෙන ගත්තේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ. ඒතකොට ධර්මරාජ විද්‍යාලයේ සමකාලීනව අපි හිටපු හුඟ දෙනෙක් සාහිත්‍ය කලා විෂයන්ට වැඩි ඇල්මක් දක්වපු කණ්ඩායමක්. ඉතින් ඒ නිසා මේ අපි පාසල ඇතුලේ විවිධ සංගම් පිහිටුවගෙන සංගරා ප්‍රකාශයටපත් කරමින් විවිධ කලා සාහිත්‍ය සංවාද ගොඩනගමින් කිසියම් ආකාරයක මේ කලා ශාස්ත්‍රයේ පිළිබඳව දැනුම සොයා යන පිපාසාවෙන් පෙළෙන කණ්ඩායමක් එකට හිටියා. දැන් උදාහරණයක් ගත්තොත් අද ඒ අයගෙන් බොහෝ දෙනෙක් මේ කලා ශාස්ත්‍රයේ ප්‍රවීණයින්. ප්‍රවීණ නවකතාකරුවෙක් වෙන චන්ද්‍රරත්න බණ්ඩාර, ඊළඟට ටෙලිවිෂන් ශාස්ත්‍රයේ වැඩ කරන චතුර ජයතිලක, ඔය ආදී වශයෙන් විශාල පිරිසක් හිටියා. ඒත් එක්කම මේ විද්‍යාලයේ පෙර පරම්පරාවේ උදවියගෙනුත් යම් ආකාරයක අපිට බලපෑමක් ආව. උදාහරණයක් ගත්තොත් කපිල කුමාර කාලිංග වගේ කෙනෙක්, ධර්මසේන පතිරාජ වගේ කෙනෙක්ගේ සියලු දෙනා අපේ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෝ. ඉතින් ඒගොල්ලොන්ගේ ඇල්ම බැල්මත් අපිට තිබුණ නිසා පාසල තුලත් අපි ලේඛන කලාව, චිත්‍රපටිය, සාහිත්‍ය සංවාද වගේ දේවල් වලට නිරන්තරයෙන් යොමු වුණා. ඉතින් ඒවත් පසු කාලිනව අපේ ජීවිතවලට බලපාන්න ඇති. ඔව් ඒ වගේම තමයි අපි මුලින්ම දැන් එළි දැක්වීමට නියමිත කාව්‍ය ග්‍රන්ථය ගැන අපි මුලින්ම කතා බහ කරමු. මේ මුහුදට මුහුණලෑ සොහනකි කාව්‍ය ග්‍රන්ථය ගැන පොඩ්ඩක් සඳහන් කරමු. ඔව් මුහුදට මුහුණලෑ සොහනකි කියලා කියන්නේ මගේ 6 වන කාව්‍ය ග්‍රන්ථය. ඉතින් මේ කාව්‍ය ග්‍රන්ථය මේ සමස්තයක් හැටියට ගත්තොත් මේ කාව්‍ය ග්‍රන්ථය තුළ අන්තර්ගත වෙන කාව්‍යවල තියෙන ජීවිතය පිළිබඳව මගේ දැක්ම. මොකද අපි කිසියම් ආකාරයක වියපත් වෙනකොට අපිට ජීවිත අත්දැකීම් වලින් පදම් වුණාට පස්සේ අපි ජීවිතය දිහා බලන සහ සමාජ සිද්ධීන් දිහා බලන විලාසය වෙනස් වෙන්න ඉඩ තියෙනවා. එතකොට එහෙම ජීවිතය දිහා බලන්න ගත්ත උත්සාහයක් තමයි මේ කෘතියට එකතු වෙලා තියෙන කවිවල තියෙන්නේ කියලා මට හිතෙනවා. ඊට අමතරව සමාජයට කියන්නේ සමාජගතව තියෙන යම් සිදුවීම් වලින් මම ලැබපු අත්දැකීමුත් මේක ඇතුලේ කවි කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි දෙවෙනි කෘතිය ගැනත් කතා බහ කරමු. අපරාධ ඒ නොවැම්බර් කෙටි කතා පොතක්. කෙටි කතා පොතක් තමයි ඒ. අපි ඒ ගැනත් කතා බහ කරමු. ඔව් අපරාධේ නොවැම්බර් කියන කෙටි කතා කෘතිය මගේ දෙවන කෙටි කතා කෘතිය. මම පළවෙනියෙන් ලිව්ව කෙටි කතා කෘතිය සෝදාපාලුව කියලා. ඒ කෙටි කතා කෘතියෙන් පස්සේ දීර්ඝ කාලයක් මම කෙටි කතා ශාස්ත්‍රයට පිවිසෙන්නේ නැතුව හිටියා. මම දැන් අවුරුදු 20ක වගේ කාලයක් හිටියා. ඉතින් ඒකට යම් හේතු බලපෑවා. මට අවශ්‍ය වුණා කෙටි කතා පිළිබඳ යම් හැදෑරීමක් කරන්න. මොකද මට පළවෙනි කෙටි කතා කෘතියේදී මගේ ඒ කෘතියේ පෙරවදන ලිව්ව ප්‍රවීණ ලේඛකයෙක්, ඒ වගේම පුවත්පත් කලාවේ දික් වෙන දයාසේන ගුණසිංහ මහත්මයා මට මග කියලා දුන්නා. කිසියම් ආකාරයක මගේ කෙටි කතා ශෛලිය මෙන්න මේ ආකාරයට තියෙන්නේ, මේ ආකාරය වර්ධනය කරගත්තොත් මට කිසියම් ආකාරයක අනන්‍යතාවයක් ගොඩනගා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා මට ඒ ආකාරය කියන්නේ ඔහු විශේෂයෙන් සඳහන් කළේ මැජික් රියලිසම් එහෙම නැත්නම් මායා යථාර්ථවාදය කියන කෙටි කතා ශෛලිය ගැන.
ඉතින් ඒ නිසා මට අවශ්‍ය වුණා ඇත්තටම මේ ශෛලිය පිළිබඳව යම් ආකාරයක දෙස් විදෙස් කෙටි කතා කියවමින් සහ ඒ ශෛලියේ තියෙන සුවිශේෂතා හඳුනා ගනිමින් කිසියම් ආකාරයක අධ්‍යයනයක නියැලෙන. ඊට අමතරව මෑත භාගයේ ලියවෙන යම් කෙටි කතා කෘතීන් කියවුවාම විශේෂයෙන් අපේ මිත්‍රයින්ගේ මට හිතුණා මට ඒ මට්ටමට මම තාම ඇවිල්ලා නැහැ කියලා. ඒ නිසා මම කෙටි කතා ලිවීම ටිකක් පැත්තකින් තියලා ලියවෙන කෙටි කතාවකුත් ඔහෙ හංගවලා තියාගෙන එහෙම හිටියා. ඉඳලා මේ පස්සේ කාලෙකදී මට ආපහු මේ ටික බලාගෙන යද්දී සහ ඒවා සංස්කරණය කරද්දී මට හිතුණා දැන් යම් මට්ටමක තියෙනවා කියලා. ඒ අනුව තමයි මේ දෙවෙනි කෙටි කතා කෘතිය අපරාධයේ නොවැම්බර් එළි දක්වන්නේ. මේකට මම අවුරුදු 5ක 6ක පමණ කාලයක් පුරා ලිව්ව කෙටි කතා 7ක් ඇතුළත් වෙනවා. ඔව් අපි මතක් කරමු දැන් මේ ග්‍රන්ථ දෙකම එළි දැක්වීම උත්සවයක් දැන් ඉදිරියේදී තියෙනවා. අපි ඒ ගැනත් මතක් කරමු බලන් ඉන්න හැම කෙනෙක්ට. ඔව් ඇත්තටම මේක මේ කෘතීන් දෙකම එකවර එළි දක්වන්න උත්සවයක් සංවිධානය වෙනවා. ඒ ජූලි මාසේ 27 වෙනි සෙනසුරාදා සවස් 3ට කොළඹ ආනන්ද කුමාරස්වාමී මාවතේ මහවැලි කේන්ද්‍රයේදී මේ කෘතීන් දෙක ජනගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ උත්සවයේදී මම කතා දෙකයි යොදාගන්නේ. මොකද මම විශ්වාස කරනවා සාහිත්‍ය වැඩක දීර්ඝ කතා කියලා කියන්නේ නීරස දෙයක්. සහ එතෙන් දෙන රසිකයා පොත කියවලා නෙවෙයි එන්නේ. ඒ නිසා එතෙන් දෙන කතා කරුවා එහෙම නැත්නම් කතිකයා පොත ගැන කොයිතරම් දේවල් කිව්වත් ඒක උරා ගන්න තරම් පුළුවන් කමක් නැහැ. මොකද පොත කියවලා තිබුණා නම් එයාට උරා ගන්න හැකියාව තියෙනවා. මොකද සමහරව ඒ වෙලාවේ තමයි පොත මිලදී ගන්නේ. ඒ නිසා මම කල්පනා කරා ඊටමත් කෙටි කතාවන් දෙකක් බාර දීලා තියෙනවා. කවි පොත ගැන කතා කරනවා සබරගම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි. ඊළඟට කෙටි කතා පොත ගැන කතා කරනවා ලංකාවේ ප්‍රවීණ ලේඛකෙක් වගේම පරිවර්තකයෙක් වෙන චුලානන්ද සමරනායක මහත්මයා. ඒතකොට මේ කතා දෙකකින් විතරයි මේ උත්සවය සමන්විත වෙන්නේ. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා මේ එන්න ඇවිල්ලා මේ සහෘද හැන්දෑවට එකතු වෙලා කවිය සහ කෙටි කතාව පිළිබඳව මේ කිසියම් ආකාරයක අදහස් වුමතු කර ගැනීමකට පෞද්ගලික වුණා එකතු වෙන්නේ කියලා. ඉතින් මම මේ දෙන්නට ඇත්තටම වෙනස් විදිහේ මාතෘකා දෙකක් දුන්නේ. මම කවිය ගැන කතා කරන ආචාර්ය හිනිදුම සුනිල් සෙනවිට දුන්නේ පොත් ගැහුවට කවි ලියන්න පුළුවන්ද කියන මාතෘකාව. මොකද හුඟ දෙනෙක් සමහර තැන්වලදී දැන් අපි පොත් කීපයක් වැඩිපුර මගේ 6 වෙනි කෘතියනේ. එතකොට මම දැක්ක සමහරලාට Facebook එකේ එහෙම ලියලා තියෙනවා මේ පොත් හුඟ දෙනෙක් පොත් ගහනවා නමුත් ඒවා මතක හිටින කවි නෙවෙයි කියලා. ඉතින් මටත් අවශ්‍ය වුණා ආපහු කිරාමැන බලන්න මමත් පොත් 6ක් කරපු හින්දා. මම ලියන කවියත් එහෙම මතකේ හිටින්නේ නැති කවියක්ද කියලා මම බලාගන්න. ඒක තමයි ප්‍රාමාණිකයෙකුට ඒ මම බැලීම බාර දීලා තියෙනවා. කෙටි කතා කෘතියට කරන කතාවටත් මම මාතෘකාව දුන්නේ මේවා කෙටි කතාද කියලා. ඉතින් ඒ නිසා කිසියම් ආකාරයක සංවාදමය තත්වයකට ගන්න මේ හැන්දාව පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා. අපි කලින් කරපු නිර්මාණ ගැනත් කතා බහ කරමු මේ අවස්ථාවේ. ඔව් කලින් ඇත්තට මම අර මුලින්ුත් සඳහන් කළා වගේ කවි පොත් 6ක් කරා. මම එහෙම පොතක් හැටියට මගේ කාව්‍ය නිර්මාණ එළියට එන්න කලින් මම දීර්ඝ කාලයක් ලංකාවේ පුවත්පත්වලට කවි ලිව්වා. ඊට අමතරව ඒ දවස්වල තිබ්බ ප්‍රධාන මාධ්‍ය ගුවන්විදුලි. එතකොට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නාලිකාවන් විතරයි තිබුණේ. එතකොට ඒ වගේ තිබුණ යම් නිර්මාණ ලියන්න පුළුවන් වැඩසටහන් වලට කනිටු සරසවිය වගේ වැඩසටහන් වලට නිර්මාණ ලිව්වා. ඊට පස්සේ අපිට මේ අවශ්‍ය වුණා මේ පොතක් කරන්න කියලා. නමුත් ඒ දවස්වල අතේ මුදල් ගැවසුන්නේ. අපි පාසලෙන් ඉවත් වෙච්ච වගේම අවදී මගේ මිතුරන් 4 දෙනෙක් මා සමග තව 3 දෙනෙක් එකතු වෙලා චන්ද්‍රරත්න බණ්ඩාර කියන ප්‍රවීණ නවකතාකරුවා මම සහ තවත් ප්‍රවීණ නවකතාකරුවෙක් කෙටි කතාකරුවෙක් වෙන චූලාබේ ශාන්ත කුමාර හේරත් සහ ලංකාවේ ප්‍රකට ගටම් ශිල්පියා වන අර්ජුන ක්‍රිෂ්ණරත්න. එතකොට අපි 4 දෙනා එකතු වෙලා අතේ තිබුණු සල්ලි ඒ වෙලාවේ එකතු කරලා මේසයක් උඩට දාලා ඒ තිබුණු මුදලින් පුංචි පොතක් කරා. ඒක තමයි පළවෙනි පොත මගේ. අසික්කිතයාගේ සිහිනය කියලා. ඊට පස්සේ ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ ආධාර වැඩපිළිවෙලට මම මගේ අත්පිටපතක් යොමු කරලා ඒකෙන් අනුමත වුණා. අනුමත වෙලා දෙවියන්ට පලිගැසූ ගැහණිය කියලා දෙවෙනි පොත කරා. ඊට පස්සේ මම මේ ලේඛන කලාවෙන් ටිකක් ඈත් වෙලා විද්‍යුත් මාධ්‍යයට ආවා. මම ගුවන්විදුලි සංනිවේදකෙක් හැටියට හිටියා සහ රූපවාහිනී සංනිවේදකෙක් හැටියට හිටියා. එතකොට ඒ වෘත්තියත් මට හදාරන්න තිබෙන අවශ්‍යතාවය නිසා මම ලේඛන කලාවෙන් ටිකක් ඈත් වුණා. ඇත්තට දීර්ඝ කාලයකට පස්සේ මේ හේමන්ත නිද්‍රාව කියලා ආය කවි පොතක් ලියමින් ආපහු ශේක්ස්පියර්ට ආවා. ඊට පස්සේ ඊළඟ අවුරුද්දට තවත් අවුරුද්දක් වෙනකොට විසිරි බලාකුළු කියලා පොතකුත්
2016 අවුරුද්දේ තෙරියුම් කෝකිලා කියලා ලංකාවේ යුද්ධය සහ යුද්ධය පසුබිමුණු සායවට මැදිහත් වුණු ජනතාවගේ ජීවිත පිළිබඳ ලියවුණු කවි පොතක්. කියන්නේ මගේ අත්දැකීම වුණේ ගත කිරීමේදී. එහෙම පොතක් කරා. ඊට පස්සේ මේ පොත. කෙටි කතා පොතත් අර විදිහට ලේඛක ආධාර වැඩපිළිවෙලට යොමු කරලා අනුමත වෙච්ච පොතක්. ඒකෙන් පස්සේ ඉතින් කතන්දරේ මම කිව්වා කියන්නේ මම පොඩක් නිහඬව හිටියා කෙටි කතාවට අත තියන්න. ඊට අමතරව sannivedanaya පිළිබඳ හැදෑරීමේදී මට අවශ්‍ය වුණා sannivedana ශේක්ස්පියර්ටත් යමක් ලිව්වොත් හොඳයි කියලා. මම ඊට පස්සේ එහෙම පොතකුත් ලිව්වා ගුවන්විදුලි තරුණ ගුවන්විදුලි හා තරුණ sannivedakaya කියලා පොතක්. ඒක මගේ අධ්‍යයන කටයුත්තකට මම මගේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවට අදාළව ලිව්ව මේ නිබන්ධය. ඉතින් ඒක පස්සේ කාලෙදී මුද්‍රණය කරා. ඉතින් ওই පොත් ටික දැනට කරලා තියෙනවා. ඉස්සරහදී මම මේ පහුගිය කාලේ දිගටම ලංකාවේ ප්‍රධාන පෙළ පුවත්පතකට මාධ්‍ය සම්බන්ධ කොලම් එකක් ලිව්වා. ඊට පස්සේ කොලම් 50ක් පිරුණු තැන මම කොලම් එක නතර කරා. මම කතෘතුමාටත් කිව්වා මම 50න් ඉවර කරනවා කියලා. ඊට පස්සේ ඒගොල්ලොන්ගෙත් ලොකු ඉල්ලීමක් තිබුණා ඒක පොතක් හැටියට මුද්‍රණය කරන්න කියලා. ඊට පස්සේ දැන් ඊළඟ අදහස තමයි ඒක කෘතියක් හැටියට මුද්‍රණය කළා පාඨකයා අතට යවන එක. අතට යවන එක. ඒ වගේම තමයි මේ බොහෝ දෙනෙක් දැන් මේ වෙනකොට බලාගෙන ඉන්නවා අපි නැවතත් මතක් කරමු. ඔබගේ දැන් මේ එලි දැක්වීමේ මේ ග්‍රන්ථ එලි දැක්වීමේ උත්සවයට සම්බන්ධ වෙන්න අපි නැවතත් මතක් කරමු. කෙනෙක්ට සම්බන්ධ වෙන්න නම් ඔබගේ දැනුම පිළිබඳව කෙනෙක් දැනගන්නට ඕන නම් කොහොමද කෙනෙක් සම්බන්ධ වෙන්නේ? ඔව් එකක් පොත් එලි දැක්වීමේ උළෙලට සහභාගී වෙන්න පුළුවන්. ඒක විවෘත ආරාධනයක්. ඕනම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. ජූලි මාසයේ 27 වෙනි සෙනසුරාදා සවස් 3ට කොළඹ මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී ඒ දොරට වැඩිම උළෙල පැවැත්වෙනවා. ඒකට ඇවිල්ලා හමු වෙලා කතා බහ කරලා අදහස් වමාරු කරගන්න පුළුවන්. ඊට අමතරව කෙනෙකුට දැන් කතා කරනවා නම් මගේ දුරකථන අංකය දෙන්න පුළුවන්. කිසියම් අවශ්‍යතාවයක් තියෙනවා නම් කතා කරන්න පුළුවන් 073 802 721. ඔව් ඒ වගේම තමයි මේ වෙලාවේ අපි මතක් කරමු ඔබතුමන්ට මෙතෙන්ට එන්න පවුලෙන් සහයෝගය ලැබෙන්නේ නැති. අපි ඒ ගැන මතක් කරමු. ඔව් ඇත්තටම අර මවගෙන් ලැබුණු ආభాෂය තමයි දිගටම අරගෙන ආවේ. ඊට පස්සේ මගේ අක්කා එයා මට කලින් උසස් අධ්‍යාපනයට ගිහිල්ලා විශ්වවිද්‍යාලේ ඉඳලා මට පතපොත හොයලා දෙමින් ලේඛන කලාවට ගොඩක් උදව් කරා. එයාට ලියන්න පුළුවන් නම් එයා ඒක නතර කරා. නමුත් එයා ඊට පස්සේ එයාට ඉබෙන් වගේ තේරෙන්නේ නැති මට නිකන් ලිවීම පිළිබඳ ලොකු උනන්දුවක් තියෙනවා කියලා. එහෙනම් අර පතපොත විශ්වවිද්‍යාල පුස්තකාලයෙන් ගෙනල්ලා දෙමින් ඒකට පොඩි නේ විශාල උදව්වක් කරා. ඊට පස්සේ ඉතින් විවාහක ජීවිතයට ආවට පස්සේ ඉතින් කියන්නේ කුටුම්බය රක්ෂණය කරන අතරේනේ මේවා කරන්න වෙන්නේ. ඒතකොට ටිකක් විවේකී අඩුයි. නමුත් ඉතින් ගෙදර බිරිඳ වුණත් මට දරුවෝ දෙදෙනෙක් ඉන්නවා. ඔවුන් සම්බන්ධයිද මේ? ඔව් මගේ පුතා මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අමා කරලා දැන් විදේශ අධ්‍යාපනය ලබනවා පිට රටක. ඉතින් එයාටත් ලියන්න පුළුවන්. නමුත් එයා ලියන්නේ නැහැ. මොකද එයා හැම වෙලෙම කියන දෙයක් තමයි මම ලියන්න ගත්තොත් මම තාත්තගේ පුතා වෙනවා. ඒ නිසා මට අවශ්‍ය වෙන පැත්තකට යන්න කියලා එයා මේ ඡායාරූප සහ සිනමාව පැත්ත ගැන ලොකු උනන්දුවක් දක්වමින් ඉන්නවා. නමුත් එයා හදාරන්නේ ඒක නෙවෙයි. නමුත් ඒක ගැන ලොකු උනන්දුවක් තියෙනවා. ඉතින් හොඳ කැමරා ශිල්පියෙක්. දුව නම් ඊට වැඩිය වෙනස් ශේක්ෂත්‍රයක එයා උසස් අධ්‍යාපනය හදාරන්නේ. එයා රසායන විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධියක් හදාරනවා. ඔව් දැන් අපි කියමු දැන් කපිල මහත්මයා දැන් කෙනෙක් මේ ශාස්ත්‍රයට එන්න බලාපොරොත්තු වෙනවා. අපි කියමු අලුත් කෙනෙක් ලේඛකයෙක් වෙන්න සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ කෙනාට දෙන අවවාදය මොන වගේද? අවවාදයකටත් වැඩිය මම කැමති ඒක නිකන් මගේ අත්දැකීම හරහා මම හිතන දෙයක් කියන්න. ඒ කියන්නේ අපේ කාලේ කියන්නේ විශේෂයෙන්ම අපි පාසල් සමයේ සහ උසස් අධ්‍යාපන කාලේ අපිට අපේ ලේඛන හැකියාව අත්හදා බලන්න උරගා බලන්න තිබ්බ වැඩබිම හරි සීමිතයි. මම අර කිව්වා වගේම පත්තර සංග්‍රහ සහ ගුවන්විදුලිය විතරයි තිබුණේ. නමුත් දැන් වර්තමාන තරුණ පරපුරට ඊට වැඩිය වෙන අවකාශයක් හැදිලා තියෙනවා. ඒක තමයි අන්තර්ජාලය. මේ අන්තර්ජාලයේ හුඟක් වෙලාවට අපි දන්නවා සමාජ මාධ්‍යවල විවිධ කුසලතාපූර්ණ තරුණ තරුණියන් තමන්ගේ නිර්මාණ එළි දක්වනවා. මමත් ඒවා නිතර කියවනවා. ඉතින් ඒ නිසා ඒ අවකාශය තියෙනවා. ඉතින් මම හුඟක් වෙලාවට දැක්ක දෙයක් තමයි දක්ෂතා තියන අය මේවයි ලිව්වහම දැන් අපි දන්නවනේ දැන් Facebook වගේ සමාජ ජාලයක වෙන්නේ ඒ ක්ෂණිකව ප්‍රතිචාර ලැබෙනවා. ඒ කියන්නේ දැම්ම වෙලේ ඉඳලාම ඒකට ප්‍රතිචාරයක් ලයික් එකක් වෙනවා. එහෙම නැත්නම් කමෙන්ට් එකක් වෙනවා. ඉතින් මම දැක්ක දෙයක් තමයි සමහරු තමන්ව මේ අදි탁සීරු කරගන්නවා මේ ලැබෙන කමෙන්ට් සහ ලයික් ප්‍රමාණය අනුව.
ඉතින් මම කියන්නේ ඒක නොකල යුතු දෙයක්. ඒ කියන්නේ දැන් ඒ ලයික් දාන්නේ කමෙන්ට්ස් දාන්නේ සමහරට මිතුරන් වෙන්න පුළුවන්. ඒ අය ඒ විෂය පිළිබඳ ප්‍රාමාණිකයෝ නෙවෙයිනේ. ඉතින් ඒ නිසා අර හිතවත්කමට මේක හරි ලස්සනයි, මේක හරි හොඳයි, මේ වගේ කවියක් අපි අය කියවලා නැහැ. එහෙම දාන්න පුළුවන්. නමුත් මම කියන්නේ ඒක ගන්න. නමුත් ඒකෙන් තමන්ව අදි탁සීරු කරගන්න එපා. මොකද ඒ අදි탁සීරු කර ගැනීම කියන්නේ තමන් විසින් තමන්ගේ ගෙලවලලා ගැනීම වගේ වැඩක්. ඉතින් එහෙම නොකර මේ සමාජ ජාලය එහෙම නැත්නම් අන්තර්ජාලය කියන නව අවකාශය තමන්ගේ සාහිත්‍ය කටයුතු වල අභ්‍යාස කරන වැඩබිමක් බවට පත් කරගන්න. ඊට පස්සේ පොතකට යන්න. එහෙම කරන්න පුළුවන්. ඉතින් අපි දීර්ඝ කාලයක් මම හිතන්නේ මම අවුරුදු 10ක් 12ක් වගේ දිගට පත්‍ර වලට ලියලා තමයි පළවෙනි පොත ලියන්නේ. ඉතින් එහෙම ඒ කාලේ මම හිතන්නේ මගේ මේ අභ්‍යාස කාලය කියලා. එතකොට අපි යම් මට්ටමක වෙන ප්‍රවීණයන්ගෙන් අදහස් උදහස් සහ උපදෙස් අරගෙන අපේ ලේඛන කලාව හදාගෙන හිටියේ. ඉතින් ඒ නිසා දැන් මේ තියෙන අලුත් අවකාශයත් එහෙම පාවිච්චි කරන්න. පාවිච්චි කරලා තමන්ට හිතුනහම තමන්ගේ නිර්මාණවල යම් වටිනාකමක් බරක් සමාජයට ඵලදායීකමක් තියෙනවා කියලා ඒ මොහොතක පොතක් කරන්න නැමුරුණාට කමක් නැහැ කියන එක තමයි කියන්නේ. ඔව් අපි අවසාන වශයෙන් මතක් කරමු දැන් මේ කෙනෙක්ට පණිවිඩයක් දෙන්න තියෙනවා නම් මොන වගේ පණිවිඩයක්ද ඔබතුමන් ලබා දෙන්නේ? මම කියන්නේ ඉතින් සාහිත්‍ය මම හුඟක් තැන්වල කියන දෙයක් තමයි සාහිත්‍ය කලාවෙන් ඉවත් නොවි ජීවිත හදාගන්න කියන එක. මොකද අපි මොන වෘත්තියේ යෙදුනත් මොන ශාස්ත්‍රීය රාජකාරී කටයුතු කළත් සාහිත්‍ය කලාවෙන් ලැබෙන පෝෂණය අපිට හුඟක් දේවල් වලින් ලැබෙන්නේ නැහැ. මම හැම වෙලේම හිතන දෙයක් තමයි මිනිහෙක් අංග සම්පූර්ණ වෙන්නේ. ඒ පැති කිහිපයක් තමන්ගේ ජීවිතය ඇතුලේ හදාගත්තොත්. කියලා තමන්ගේ අපි හිතමු ඉංජිනේරු වෘත්තියේ ඉන්න කෙනෙක්, වෛද්‍ය වෘත්තියේ ඉන්න කෙනෙක් ඍජුවම සාහිත්‍ය කලාවට සම්බන්ධකමක් දක්වන්න නැති වුණා. ඔහුට හෝ ඇයට පුළුවන් නම් කිසියම් කාලයක් වැය කරලා සාහිත්‍ය කලා විෂයක් පිළිබඳව යම් හැදෑරීමක් ඒවා පිළිබඳ පරිහරණයක් කරන්න. මම කියන්නේ සාහිත්‍ය විතරක් නෙවෙයි අදුම සංගීතය, සිනමාව ආදී වන මේ කලාවන් පිළිබඳව යම් කොටසක් වැය කරන්න තමන්ගේ ජීවිතේ කාලය වෙන් කරගත්තොත් මම හැම වෙලේම හිතනවා මේ පුජ්‍යලයා ටිකක් අංග සම්පූර්ණ පුජ්‍යලෙක් බවට පත් වෙනවා. උගන්නන දරුවෝ ඉන්න දෙමව්පියන්ගෙනුත් මම ඊටම කරුණාවෙන් ඉල්ලන්නේ තමන්ගේ දරුවා අපි හිතමු වාණිජ විෂය ධාරාව ඔස්සේ එහෙම නැත්නම් විද්‍යා විෂය ධාරාව ඔස්සේ අධ්‍යයනය කටයුතු කළත් ඔහුට හෝ ඇයට පුළුවන් නම් සංගීතය, සාහිත්‍ය, චිත්‍ර වගේ වෙන කලා කියන්නේ සෞන්දර්ය විෂයක් පිළිබඳව අවධානය යොමු කරලා එයාට ඒක උගන්වන්න. එතකොට මම හිතනවා සහ මම අත්දැකීමෙන් යම් තැන්වලදී දන්නවා පුජ්‍යලයා පරිපූර්ණ වෙනවා කියන එක. ඒක තමයි මට ඉතින් කියන්න තියෙන සාහිත්‍ය කියන්නේ ලියන කියන කෙනෙක් හැටියට. ඔව්. ඒ වගේම තමයි අපි නැවතත් මතක් කරමු කවදාද මේ පොත් දෙක එළි දැක්වීම උත්සවය පැවැත්වෙන්නේ කියලා. මොකද ගොඩක් දෙනෙක් සම්බන්ධ වෙන්නට බලාගෙන ඉන්නවා වගේම තමයි ඔබත් සමග කතා බහ කරන්නත් බොහෝ දෙනෙක් කැමැත්තක් ඇති. ඔව් මේ පොත් දෙක කියන්නේ මුහුදට මුහුණ ලෑ සොහනක කියන කාව්‍ය ග්‍රන්ථයත් අපරාධයේ නොවැම්බර් කියන කෙටි කතා කෘතියත් එකම දවසේ දොරට වඩිනවා ජූලි මාසේ 27 වෙනිදා සවස් 3ට සෙනසුරාදා දවසක් සවස් 3ට කොළඹ ආනන්ද කුමාරස්වාමී මාවතේ මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේ. එතනදී අපි හම්බ වෙනවා. ඔව් ඒ වගේම තමයි ඔබට සුබ පතනවා තවත් මේ වගේ බොහෝමයක් හොඳ නිර්මාණ එළි දැක්වීමට ශක්තිය ධෛර්යය ලැබෙන්නට කියලා. අද දවසේදී අපත් සමග සම්බන්ධ වුණ ලේඛක කපිල එම් ගමගේ ස්තුතිවන්ත වෙන සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔබතුමන්ට. බොහෝ දේවල් තියෙනවා කතා බහ කරන්නට රැඳෙනින් අප සමග දැන් කෙටි විරාමයක්.